समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स न सुपहत चित्तोऽहि नावत्तेन सुवानयो नवो चिराहं कुज्झामि कोधो मयि नावतिष्ठति कुन्धोऽहं परुषं ब्रूमि न च धम्मानि कित्तये सन्निगह्णामि अत्तानं संपस्सं अत्थमत्नोति। श्रद्धावंत කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන එන සදැහැති දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දානමය පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නේ මහනුවර මුරුතලාව වතුර කුඹුර අංක 217න් ඒ නිවසේ පදිංචි විශ්‍රාමික තැපැල් ස්ථානාධිපති WM දිසානායක මැතිතුමන් ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒකරාශී වෙලා අද දින 57 වන උපන්දිනය සමරන ආදරණීය ස්වාමි දියණිය EM මල්ලිකා කුමාරී රත්නායක මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සුවය ප්‍රාර්ථනා කරන්නටයි මේ උතුම් ධර්ම දානමය පින්කම අද සම්පූර්ණත්වයට පත් කරන්නේ. අද මේ සිදු කරන පින්කම බොහොම වටින ආදර්ශ සම්පන්න පින්කමක්. උපන් දිනයක් නිමිති කරගෙන පිරිසිදු සිතින් ලෝකයාගේ ආශිර්වාදය ලබා ගන්නට ලැබෙනවා කියලා කියන්නේ තමන්ට සැබවින්ම එය ආශිර්වාදයක් බවට පත් වෙනවා. මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ධර්මයේ ශ්‍රවණය කරලා පිරිසිදු සිතින් උපන්දිනයේ සමරන මල්ලිකා කුමාරි රත්නායක මහත්මියට ආශිර්වාද ප්‍රාර්ථනා කරાવી නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා. ඒ ආශිර්වාදය පිරිසිදු සිතින් සිදු කරන ආශිර්වාදයක් නිසා අතිශයින් බල සම්පන්න ආශිර්වාදයක් බවට පත් වෙනවා.
අද මේ උතුම් ධර්මානුශාසනාව ඔස්සේ ඔබට පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බොහොම වටින සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව අන්තර්ගත වෙලා තිබෙන්නේ සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේ. සූත්‍රයේ නම තමයි දුබ්බන්නිය සූත්‍රය. මේ සූත්‍ර දේශනාව පිළිබඳව කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂූන් වහන්සේලා ඉදිරියේ පෙර සිදුවුණු සිදුවීමක් මූලික කරගෙන දේශනා කරපු සූත්‍ර දේශනාවක්. පෙර සිදුවුණු සිදුවීම පිළිබඳව කල්පනා කළොත් එය සක්දෙවිඳු හා සම්බන්ධ සිදුවීමක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ නිසාම තමයි සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේ මේ සූත්‍රය අන්තර්ගතව පවතින්නේ. සක්ක සංයුත්තේ කියලා කිව්වහම ශක්‍ර දේවේන්ද්‍රයා හා සම්බන්ධ වෙච්ච කරුණු කාරණා මේ කොටස තුල අපට ඉගෙන ගන්නට ලැබෙනවා. දවසක් පින්වතුනි ශක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ ආසනේ නොමැති වෙච්ච වෙලාවක මේත් අහලා තියෙනවා ශක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනය පාණ්ඩු කම්බල ශෛලාසනය. මෙන්න මේ ආසනයේ ශක්‍ර දේවේන්ද්‍රයා නොමැති වෙච්ච වෙලාවක මේ ආසනය මත වාඩි වෙලා හිටියා එක්තරා යක්ෂයෙක්. මේ යක්ෂයාගේ ස්වරූපය කොයි වගේද? පිච්චිච්ච කොටයක පාට. ඒ කියන්නේ දුරු වර්ණයි. පිලිස්සුණු කොටයක් කොයි පාටද? අන්නේ වගේ පාටින් යුක්ත අප්‍රසන්න පෙනුමක් තියෙන දුරු වර්ණ, ඒ වගේම මිටි විශාල උදරයක් තියෙන යක්ෂයෙක් ඇවිල්ලා වාඩි වුණා. මේ අප්‍රසන්න දුර්වර්ණ යක්ෂයා වාඩි වෙලා ඉන්නකොට ඒ ශක්‍රදේවේන්ද්‍රයාගේ ආසනේ වාඩි වුණු යක්ෂයා දෙස බලමින් දෙවිවරු විවිධ වචන කියන්න පටන් ගත්තා. පිළිකුල් කරන්න පටන් ගත්තා. දොස් නගන්න පටන් ගත්තා. බැන වදින්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් මනුස්ස ලෝකේ වුණත් ඒ විදියට වෙන්න පුළුවන්. දිව්‍ය ලෝකෙ දෙවිවරු මේ යක්ෂයාට හරියට දොස් කිව්වා. ශක්‍රදේවේන්ද්‍රයා නැති වෙච්ච වෙලාවේ මොන හයියක් අරගෙනද මේ ශක්‍රදේවේන්ද්‍රයාගේ ආසනේ වාඩි වුණේ කියලා. කේන්තිය ඇති කරගෙන දෙවිවරු මේ අප්‍රසන්න පෙනුම තියෙන දුර්වර්ණ වෙච්ච මිටි විශාල උදරයක් තියෙන මේ අප්‍රසන්න යක්ෂයාට බැනවදින තරමටම සිදුවුණු සිදුවීම තමයි මේ යක්ෂයා ප්‍රසන්න වෙනවා, වර්ණවත් වෙනවා, බල සම්පන්න වෙනවා. ඔන්න බලන්න ශක්‍රදේවේන්ද්‍රයාගේ ආසනේ වාඩි වෙච්ච යක්ෂයාගේ ස්වරූපය. අප්‍රසන්න පෙනුමක් තිබුණත්, මිටි වුණත්, මහා උදරයක් සහිත වුණත්, දුර්වර්ණ වුණත් දෙවිවරු බනින තරමට මේ යක්ෂයා ප්‍රසන්න වෙනවා, බල සම්පන්න වෙනවා. මේ ගැන දෙවිවරු ශක්‍රදේවේන්ද්‍රයා ඉන්න තැනක් හොයාගෙන ගිහිල්ලා ප්‍රකාශ කළා. සක්දෙවිඳුනි, ඔබතුමා නැති අතරේ ඔබතුමාගේ ආසනය මත මේ වෙනකොට අප්‍රසන්න පෙනුම තියෙන දුර්වර්ණ වෙච්ච හරියට පිච්චිච්ච ලී කොටයක පාටින් යුක්ත මිටි සිරුරක් තියෙන මහා උදරයක් තියෙන යක්ෂයෙක් ඇවිල්ලා ඒ යක්ෂයාගේ ආසනයේ වගේ වාඩි වෙලා ඉන්නවා. සක්දෙවිඳුනි,
දෙවිවරු මේ යක්ෂයා දෙස බලමින් දොස් කියනවා, බැනවදිනවා, පිළිකුල් කරනවා. පිළිකුල් කරන තරමට, බැනවදින තරමට, දොස් කියන තරමට මේ යක්ෂයා බල සම්පන්න වෙනවා, වර්ණවත් වෙනවා. අන්නේ ප්‍රකාශය සක්‍රදේවේන්ද්‍රයාට අහන්න ලැබුණහම මේ සක්දෙවිඳු කල්පනා කළා, එකත් එකටම මේ ඇවිල්ලා තියෙන්නේ කෝධ භක්කෝ, ක්‍රෝධය අනුභව කරමින් සුවපත් වෙන්න උනන්දු වෙන යක්ෂයෙක්. මෙතන අපට අලුත් වචනයක් ඉගෙන ගන්න ලැබෙනවා. ඒ තමයි කෝධ භක්ඛෝ, ක්‍රෝධය අනුභව කරන. සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කළා මේ ඇවිල්ලා ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි, ක්‍රෝධය අනුභව කරන යක්ෂයෙක්. දැන් දෙවිවරු බැනවදින තරමට මේ දර්ශනය දෙස බලලා දෙවිවරු කේන්ති ගන්න තරමට මේ යක්ෂයා සතුටු වෙනවා. දෙවිවරු දොස් නගන තරමට මේ යක්ෂයා බල සම්පන්න වෙනවා. අන්න එහෙම කල්පනා කරලා සක්‍ර දේවේන්ද්‍රය තමන්ගේ ආසනය වෙතට පැමිණියා. ලං වෙනකොට සක්‍ර දේවේන්ද්‍රයාට දැකගන්න ලැබුණා අර දෙවිවරු කිව්වා වගේම තමන්ගේ ආසනයේ දුර්වර්ණ පිච්චිච්ච ලී කොටයක් වාගේ පාට තියෙන මිටි මහා උදරයක් තියෙන යක්ෂයෙක් වාඩි වෙලා ඉන්නවා. දෙවිවරු බනින තරමට මේ යක්ෂයා ශක්තිමත් වෙනවා. සක්‍ර දේවේන්ද්‍රයා මොකද කළේ? කිසිම කලබලයක් නැතුව ඒ යක්ෂයා ඉදිරියේ දකුණු දන බිම තියලා වැඳගත්තා. මේ වැන්දේ කවුද? සක්‍ර දේවේන්ද්‍රයා. සක්‍ර දේවේන්ද්‍රයා වැඳගෙන මේ යක්ෂයාට කියනවා, ස්වාමීනි, මම සක්‍ර දේවේන්ද්‍රයා. මම සක්‍ර දේවේන්ද්‍රයා. තුන් පාරක්ම තමන්ව හඳුන්වලා දුන්නා. කේන්ති ගන්නේ නැතුව, ද්වේෂය මතු කරගන්නේ නැතුව, කරුණාව මෛත්‍රිය උපදවාගෙන ශක්‍ර දේවේන්ද්‍රයා මේ යක්ෂයා ඉදිරියේ වැඳගෙන යක්ෂයාට කියනවා, මම සක්‍ර දේවේන්ද්‍රයා. කේන්ති නොගන, ද්වේෂ නොකර, කෝපය වර්ධනය කරගන්නේ නැතුව, කලබලයකින් තොරව සක්‍ර දේවේන්ද්‍රයා මේ යක්ෂයා ඉදිරියේ හැසිරෙනකොට මොකද උනේ? යක්ෂයා එන්න එන්න තව තවත් පිරිහීමටපත් වුණා. වර්ණය දුර්වර්ණ වේගෙන ගියා. බලය අඩු වෙලා ගියා. කොච්චර බලය අඩු වෙලා ගියාද කියනවා නම් ඒත් එක්කම අතුරුදහන් වෙලා ගියා. ඒ යක්ෂයා අතුරුදහන් වුණාට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ ආසනය මත වාඩි වුණා. පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙලා ඉවර වෙලා අනෙකුත් දෙවිවරුන්ට සිදු කරපු ප්‍රකාශය තමයි ගාථා වලින් මේ ධර්මානුශාසනාව ආරම්භයේදී සජ්ජායනා කළේ. ඒ ගාථා තුල අන්තර්ගත වෙච්ච කරුණු මොනවාද? සක්‍ර දේවේන්ද්‍රයා දෙවිවරුන්ට ප්‍රකාශ කරනවා, මම කිසි දිනක කේන්ති ගන්නෙ නැහැ. ද්වේෂය පෝෂණය කරන්නේ නැහැ. මට කරදර කරන, හානි කරන්න එන කෙනාට පවා මෛත්‍රිය පතුරවනවා. කේන්තියක් ආවත් මම රළු වචන කතා කරන්නේ නැහැ. ධර්මයමයි කතා කරන්නේ. ද්වේෂය නැමැති, ක්‍රෝධය නැමැති දියසුලියට මාව දැහැගන්න, අරන් යන්න, ගොදුරු කරගන්න පුළුවන්කමක් නැහැ. ද්වේෂය නැමැති සැඩපහරට මම හමු වෙන්නේ නැහැ. ඒ තරම් මෛත්‍රිය ප්‍රදාන කරගත්ත
ජීවිතයක් ගත කරන්නේ. බලන්න පින්වතුනි, ශක්‍ර දේවේන්ද්‍රයාගේ හැසිරීම සහ ඒ යක්ෂයාගේ ස්වරූපය පිළිබඳව කල්පනා කරනකොට, මෙනෙහි කරනකොට අපට අදටත් වටින පාඩමක් ඒ තුලින් ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ යක්ෂයා ක්‍රෝධය අනුභව කොට වර්ධනය වෙන යකෙක්. අපිත් ඕන තරම් දන්නවා විවිධ අනුභවයන් තියෙනවා. මාංශ භක්ෂක කියලා කියන්නේ මස් කන සත්තු. ඒ අය මස් කාලා තමයි හැදෙන්නේ, වර්ධනය වෙන්නේ. මස් කාලා හැදෙන සත්තුන්ට කියනවා මාංශ භක්ෂක. ඒ වගේම දෙවිවරු පිළිබඳව කල්පනා කරනකොට සමහර දෙවිවරු ඉන්නවා පීති භක්කෝ, ප්‍රීතිය අනුභව කරලා සුවපත් භාවයට බැබලීමට පත් වෙනවා. දෙක පැත්තකින් කල්පනා කරනකොට මෙබඳු ධර්ම දානමය පින්කම් සිදු කරන සදැහැති දායකයෝ පීති භක්කෝ, ප්‍රීතිය අනුභව කරනවා. බොහෝ පිරිසකට බුදුබණ අහන්න ඉඩකඩ සලස්වල දීලා ඒ හැම කෙනෙක්ම තමන්ගේ හිත් පිරිසිදු කරගන්නකොට ඒ සිදු කරන පින්කම දෙස බලලා ඒ පින්කමට සම්බන්ධ වෙලා ඒ ප්‍රීතිය අනුභව කිරීමෙන් ශක්තිමත් භාවයට පත් වෙනවා. ඒ වගේම තමයි මේ ශක්‍ර දේවේන්ද්‍රය නැති වෙච්ච වෙලාවේ පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙච්ච මේ දුර්වර්ණ මිටි මහ උදරයක් තියෙන මේ යක්ෂයා වගේ ක්‍රෝධයම අනුභව කරමින් බැබලෙන්න උනන්දු වෙන මිනිස්සුත් අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. ඒ අය බැබලෙන්නේ, ඒ අය වර්ධනය වෙන්නේ, ඒ අය යැපෙන්නේ, ඒ අය ජීවත් වෙන්නේ අන් අය කේන්ති ගන්න තරමට. අන් අය ද්වේෂය පෝෂණය කරන තරමට. අන් අයගේ ද්වේෂය දෙස බලමින්, අන් අයගේ ක්‍රෝධය දෙස බලමින් යැපෙන, ජීවත් වෙන මේ යක්ෂයාව දමනය කරන්න ශක්‍ර දේවේන්ද්‍රයාට පුළුවන්කම ලැබුණේ කොහොමද? යක්ෂයා බලාපොරොත්තු වෙච්ච දේට විරුද්ධව කටයුතු කරපු නිසායි. මේ යක්ෂයා පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙන්නෙම දෙවිවරුන්ගේ කේන්ති අවසන්ඩ. ශක්‍ර දේවේන්ද්‍රයාගේ කේන්තිය, ක්‍රෝධය, තරාව අවසන්න. මොකද ඒ ඇවිස්සීම සිදු කරන තරමට මේ යක්ෂයාට හොඳයි. යැපෙන්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මිනිස්සු අපට අපේ සමාජයේදී මුණ ගැහෙනවා. මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පැහැදිලි කරන කාරණාව තමයි එබඳු උදවිය ඉදිරියේ ඔවුන් බල සම්පන්න කරන්න, ඔවුන් ශක්තිමත් කරන්න, ඒ අයට ඕන විදියට හැසිරෙන්නේ නැතුව තමන් ධර්මයට අනුගතව කටයුතු කරන්න. බලන්න මේ කතා ප්‍රවෘත්තියෙන් අපේ ජීවිතවලට ගන්න තියෙන ආදර්ශය. අපට මේ සමාජය තුළ විවිධ පුද්ගලයෝ ආශ්‍රය කරන්න ලැබෙනවා. මේ ආශ්‍රය කරන්න ලැබෙන පුද්ගලයෝ පිළිබඳව කල්පනා කරනකොට පින්වතුනි, තමන් වගේම සිතුවිලි වලින් මේ ඔක්කොම යුක්තයි කියලා හිතන්න එපා. මේ සමාජයේ සමහරු කෙනෙකුට හරියනවා දකින්න කැමති. කෙනෙකුට හරියනවා දැකලා තමන් සැනසෙනවා. තව පිරිසක් ඉන්නවා කෙනෙකුට හරියනවට අකමැති. කෙනෙකුට වරදින තරමට ඒ අයට හරියනවා. එහෙම සමාජයේ මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඒ අයව ශක්තිමත් කිරීම පිණිස ඒ අයට ඕන විදියට කටයුතු නොකර
සක්‍රදේවේන්ද්‍රයා ආදර්ශයට අරගෙන ජීවිත ගමන සුවපත් කරගන්න උනන්දු වෙන්න ඕන. බලන්න ශක්‍රදේවේන්ද්‍රයා කියලා කියන්නේ මොනතරම් බල සම්පන්න දෙවි කෙනෙක්ද. හැබැයි මේ දෙවියා මේ යක්ෂයාට ඕන විදියට හැසිරුණේ නැහැ. දන ගහලා වැඳගත්තා. මේ යක්ෂයා ඒව බලාපොරොත්තු වෙන්නේ නැහැ. කේන්තියමයි බලාපොරොත්තු වෙන්නේ. දන ගහලා වැඳ ගන්නකොට කේන්තියක් අයින් කරලා ද්වේෂය අයින් කරලා මෛත්‍රියෙන් මම සක්‍රදේවේන්ද්‍රයා වෙමි කියලා කියනකොට මේ යක්ෂයාට යැපෙන්න දෙයක් තිබුණේ නැහැ. මේ යක්ෂයාට සතුටු වෙන්න දෙයක් තිබුණේ නැහැ. මේ යක්ෂයාට ශක්තිමත් වෙන්න දෙයක් තිබුණේ නැහැ. මොකද තමන් බලාපොරොත්තු වෙච්ච දේ සක්‍රදේවේන්ද්‍රයාගෙන් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා මේ යක්ෂයා අතුරුදහන් වුණා. සක්‍රදේවේන්ද්‍රයා දින්නා. කෙනෙක් හිතයි සක්‍රදේවේන්ද්‍රයා මොකටද වඳින්න ගියේ? ඒ වෙලාවේ කළ යුතුව තිබුණු දේ තමයි සක්‍රදේවේන්ද්‍රයා සිද්ධ කළේ. බලන්න පින්වත්නි, අපේ සමාජයේ අපි හැම කෙනෙක්ම බුද්ධිමත්ව ජීවත් වෙන්න උනන්දු වෙන්න ඕන. මේ සමාජයේ ජීවත් වන දරුවෝ, තරුණයෝ, වැඩිහිටියෝ ඒ හැම කෙනෙකුගේම රාගය වැඩෙන තරමට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන මිනිස්සු ඉන්නවා. අන් අයගේ රාගය අනුභව කොට ජීවත් වෙන අය. ඒ වගේම මේ සමාජයේ ද්වේෂය පෝෂණය කරලා ඒ ද්වේෂය පෝෂණය කරපු නිසා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. මේ සමාජයේ මිනිස්සුන්ගේ මත්වීම් පෝෂණය කරලා සතුටු වෙන මිනිස්සු ඉන්නවා. මේ සමාජයේ මිනිස්සුන්ගේ ප්‍රඥාව දුබල කරලා මෝඩකම ඉස්මතු කරලා ඒ මෝඩකම ඉස්මතු කරන තරමට සතුටු වෙන අය ඉන්නවා. අන්න ඒක අපි හඳුනා ගන්න ඕන. දැන් මේ ශක්‍රදේවේන්ද්‍රයා නැති වෙච්ච වෙලාවේ පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වුණේ ක්‍රෝධය අනුභව කොට යැපෙන යක්ෂයෙක්. මේ යක්ෂය ඇවිල්ලා වාඩි වුණේම දෙවිවරුන්ගේ කේන්ති අවුස්සන්න. දෙවිවරු කේන්ති අරගෙන බැනවදින තරමට මේ යක්ෂයා ප්‍රසන්න වෙන්න ගත්තා. සක්‍රදේවේන්ද්‍රයාට පණිවිඩය දැනගන්න ලැබුණාම සක්‍රදේවේන්ද්‍රයා කල්පනා කළා කේන්තියෙන් බනින තරමට මේ යක්ෂයා ශක්තිමත් වෙනවා මිසක්කා දුර්වල වෙන්නේ නැහැ. ඒ නිසා මේ යක්ෂයා බලාපොරොත්තු වන දේ නොදී විරුද්ධ දේ දෙන්න ඕන. ඒ නිසා තමයි යක්ෂයා ඉදිරියේ සක්‍රදේවේන්ද්‍රයා වැඳගෙන බොහොම කරුණාවෙන් තමන් සක්‍රදේවේන්ද්‍රයා කියලා හැඳින්වුවේ. අන්න එහෙම මෛත්‍රියෙන් කතා කරපු නිසා තමයි යක්ෂයා අතුරුදහන් වුණේ, දුර්වල වුණේ. මේ ලෝකෙත් එහෙමමයි. බලන්න තමන් ගැන හිතලා බලන්න. මේ සමාජයේ තියෙනවා පින්වතුනි ඔබේ රාගය වඩන දේවල්. වැඩි ඕන නැහැ, සමාජය තුල ජීවත් වෙන ඔයත් හොඳට දන්නවා. රාත්‍රී සමාජ ශාලා ඒවා කරවන උදවිය මහා පොහොසතුන් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ ඔබේ රාගය අනුභව කරලා. හරියට අර යක්ෂයා වගේ. යක්ෂයා කේන්ති අනුභව කරන තරමට වර්ධනය වුණා වගේ රටේ ලෝකේ සමහර පිරිසක් ඉන්නවා ඔබේ රාගය පෝෂණය කරලා රාගය අවුස්සලා ඒ රාගයෙන් යැපෙන මිනිස්සු. අපේ සමාජයේ ජීවත් වෙන සමහර තරුණයෝ, වැඩිහිටියෝ මේ රාගයෙන් මත් වෙලා රෑ එළි වෙනකන් සමහර විට සමහර උදවිය ලක්ෂ 30 40 50 එක රැයට විනාශ කරමින් ඒවායේ රැඳී සිටින බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එහෙම රාගයෙන් මත්වෙච්ච පිරිසක් ගොඩනගන තරමට
හොඳට හම්බ කරපු කෝටිපතියෝ අපේ සමාජයේ ඉන්නවා. ඒ අය පොහොසතුන් බවට පරිවර්තනය වෙන්නෙම, ඒ අය දියුණු වෙන්නෙම අක්කර ගණන් ඉඩකඩම්, මහා ලොකු මන්දිර, සුවපහසු වාහන, මේ හැම දෙයක්ම අරගෙන ඒ අය බල සම්පන්න වෙන්නේ ඔබේ රාගය අනුභව කරලා. ඔබ ඒ අයට ඕන විදියට රාගය පෝෂණය කරන්නේ නැතුව පාලනය කරගෙන ඉන්නවා නම් අර සක්‍ර දේවේන්ද්‍රයා යක්ෂයාව දමනය කළා වගේ, මට්ටු කළා වගේ, දුර්වල කළා වගේ ඔබේ රාගය අනුභව කරලා බල සම්පන්න වෙච්ච මිනිස්සු දුර්වල කරන්න පුළුවන්. මේවා අපි හැමෝම තේරුම් ගන්න ඕන කාරණා. ඒ වගේම තමයි ද්වේෂය පෝෂණය කරලා හම්බ කරන අය ඉන්නවා. ලෝකේ බල සම්පන්න කියලා කියන සමහර රටවල් දියුණුවට පත් වෙලා තියෙන්නේ සමහර විට පුංචි පුංචි රටවල් වල ජීවත් වෙන මිනිස්සුන්ගේ හිතවල ද්වේෂය පෝෂණය කරලා. අපේ රටවල් ගැන කතා කළත් එහෙමම තමයි. හොඳම උදාහරණ මේ යුද්ධ ආදී දේවල්. කාලෙන් කාලයට ඇතිවෙන ප්‍රශ්න, මේවා ඇතුළත කතන්දරය මොකද්ද කියලා හැමෝම දන්නවා. මේ රටේ ජීවත් වෙන්න අමාරුයි, මේ රටේ අපට කරදරයි කියලා පිට රටවල් වලට පැනපු මිනිස්සු ඉන්නවා. ඒ අය ඉන්නේ සරණාගත වීසා අනුව. ඒ අය ඒ රටවල් වල ගිහිල්ලා හොඳට හම්බ කරනවා. ඒ අයට කාලයකදී අපේ රටේ ප්‍රශ්න නැත්තම් ඒවා අවලංගු වෙනවා. අවලංගු වෙනකොට ආයසරයක් හකුලගෙන එන්න වෙනවා. එතකොට මොකද කරන්නේ? මුදල් යොදවලා මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න අවුස්සනවා. ද්වේෂය අවුස්සනවා. උපක්‍රමශීලීව ඒ කටයුතු වල යෙදෙනවා. අපේ මිනිස්සු සමගිය නැති කරගෙන, ප්‍රශ්න ඇති කරගෙන, ගැටලු මතු කරගන්න තරමට ඒ අයට තවත් සැප විඳ විඳ ඉන්න පුළුවන්කම ලැබෙනවා. මේක තමයි අපි තේරුම් ගන්න ඕන කාරණාව. යුද්ධ ඇති කරනවා, යුද්ධ ඇති කරන තරමට, මිනිස්සු ද්වේෂය පෝෂණය කරන තරමට, ප්‍රශ්න වර්ධනය කරගන්න තරමට මහ ලොකු රටවල් වලට ආයුධ වෙළඳාම කරන්න පුළුවන් වෙනවා. හොඳට බල සම්පන්න වෙනවා ඒ අය. ඒ අය ශක්තිමත් වෙනවා. හරියට පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙච්ච අර යක්ෂයා වගේ දෙවිවරු බණ්ණිය තරමට, දෙවිවරු දොස් නගන තරමට ප්‍රභාෂර වෙන්න පටන් ගත්තා. දෙවිවරු හරි කේන්තියක් ඇති කරගත්ත. ශක්‍ර දේවේන්ද්‍රය නැති වෙච්ච වෙලාවේ, අපේ ප්‍රධාන දෙවියෝ නැති වෙච්ච වෙලාවේ මේ ආසනේ වාඩි වුණේ කාගෙන් අහලද? මොන හයියක් අරගෙනද වාඩි වුණේ? දොස් කියන තරමට, බනින තරමට ශක්තිමත්. අපේ රටේ මිනිස්සුත් විවිධ උදවියගේ උවමනාවලට අනුව ද්වේෂය අනුභව කොට යැපෙන ජීවත් වෙන මිනිසුන්ගේ උවමනාවන් සපුරන්න ගියොත් අපට සිද්ධ වෙන්නේ විනාශ වෙලා, ඒ විනාශය බලලා සතුටු වෙන්න බලාගෙන ඉන්න, යැපෙන්න බලාගෙන ඉන්න, ජීවත් වෙන්න බලාගෙන ඉන්න අයව පෝෂණය කිරීම පමණයි. හැමදාම සිද්ධ වුණේ එකයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන කාරණාවක් පිළිබඳව තමයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. සමාජයට වැදගත් වන, කාලයට උචිත දේශනාවක් හැටියට මේ දේශනාව හඳුන්වන්න පුළුවන්. තම තමන්ගේ ජීවිත ගමන ගත කරනකොට මේ පිළිබඳව හොඳට තේරුම් අරගෙන වැඩ කරන්න ඕන. ළමා පරපුර ඒ අය විවිධ වැරදි දේවල් වලට යොමු වන තරමට මේ සමාජයේ හරියන කණ්ඩායමක් ඉන්නවා. ඒ අයට හරිගස්සන්න ළමා පරපුර නොමග යන්න ඕන. මත්ද්‍රව්‍යාදිය බෙදලා
මද්ද්‍රව්‍ය භාවිතා කරන්න ඇබ්බැහි වෙච්ච කණ්ඩායමක් බිහි කරන තරමට යැපෙන්න පුළුවන්කම තියෙන ජීවත් වෙන්න පුළුවන්කම තියෙන පිරිසක් ඉන්නවා. ඒ අය මොකද කරන්නේ? මත් වෙන්න කැමති පිරිසක් සමාජයේ බිහි කරනවා. මෙන්න මේ විදියට ලෝකයාගේ රාගය වර්ධනය කරලා යැපෙන මිනිස්සු, ලෝකයාගේ ද්වේෂය පෝෂණය කරලා යැපෙන මිනිස්සු, ලෝකයාගේ මත්වීම් වැඩි කරලා යැපෙන මිනිස්සු, ලෝකයා මෝඩකමට ලක් කරලා මෝහයෙන් මුලා කරලා යැපෙන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. ඒ අයගේ අරමුණු සම්පූර්ණ වෙනවා. ඒ අය බල සම්පන්න වෙනවා. ඒ අය ප්‍රභාස්වර වෙනවා. ඒ අයට ඕන විදියට අපි රාග, ද්වේෂ, මද, මෝහ අවුසා ගන්න වැඩ කළොත්. ඒ නිසා අපි මේ කාරණාව තදින් හිතට ගත යුතු කාරණාවක්. මෙච්චර කාලයක් විශේෂයෙන් අපේ රටට වරදින්න ප්‍රධානම හේතුවත් ඒකයි. දේශපාලනය ගැන කතා කළත් එහෙමයි. ගමේ ගොඩේ ජීවත් වන එකට ඉන්න මිනිස්සු සමගි සම්පන්නව සිටිය යුතු පිරිසක් විවිධ හේතු කාරණා නිසා බෙදලා කඩලා වෙන් කරලා දානවා, අසමගිය ඇති කරනවා. ඒ අසමගිය ඇති කරන තරමට දේශපාලනයට හොඳයි. ඒ නිසා තමයි දේශපාලඥයන්ට කවදාකවත් වැරදිලා නැන්නේ. වරදින්නේ රටේ මිනිස්සුන්ට. ඒකට හේතුව තමයි අර පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙච්ච යක්ෂයා ඉදිරියේ අනෙක් දෙවිවරු කරපු දේ බැන්න බනින තරමට ශක්තිමත්. සක්‍රදේවේන්ද්‍රයා තමයි හොඳම පාඩමින් ගැන්නුවේ. කේන්තිය පෝෂණය කරන්නම ඕන කියන හැඟීමෙන් වාඩි වුණු යක්ෂයාට ඒ යක්ෂයාගේ අරමුණ සිද්ධ කරගන්න බැරි වුණා. සක්‍රදේවේන්ද්‍රයාගේ ද්වේෂය කේන්තිය පෝෂණය කරන්න හම්බුන්නේ නැහැ. ඒ නිසා පෙරදුනා. රැකියාව කරන තැනදී වුණත් සමහරකට ඔබ දරන තනතුරෙන් ඔබව එළියට ඇදලා දාන්න උවමනාවෙන් තමන්ගේ තනතුර දැහැගන්න බලාගෙන ඉන්න මිනිස්සු විවිධ දේවල් කරන්න පුළුවන්. ඔබව පටලව ගන්න මිනිස්සු උත්සාහ කරනවා. බලාපොරොත්තුව තියෙන්නේ කේන්තිය අවුස්සලා රණ්ඩුවක් ඇති කරලා විප්ලවයක් වෙන විදියට වැඩ කටයුතු සැලැස්වීම. ඒ නිසා එයට ඒ පුද්ගලයාව යොමු කිරීම සඳහා සමහරකට සමහර වචන පිට කරනවා. කේලම් ඇවිල්ලා කියනවා. විවිධ උපක්‍රම භාවිත කරනවා. ඒ උපක්‍රම හමුවේ ඉවසීමක් නැතුව, ස්වභාවය තේරුම් ගන්නේ නැතුව කලබල වෙලා කටයුතු කරන උදවිය තනතුරු වලින් ඉවත් වෙලා යනවා. ඒ තැන් අතහැරලා දාලා යනවා. අතහැරලා දාලා ගියපු ගමන් ඒ දේ බලාපොරොත්තුවෙන් හිටපු අය ඒ තත්ත්වවලටපත් වෙනවා. ඒ නිසා ප්‍රවේශම් විය යුතුයි මේ කාරණාව ගැන. රාගය අනුභව කොට ජීවත් වෙන මිනිස්සු පෝෂණය කරන්න එපා. ද්වේෂය අනුභව කොට පෝෂණය වෙන මිනිස්සු දියුණු කරන්න හදන්න එපා. මදය, මෝහය පෝෂණය කරලා යැපෙන්න ජීවත් වෙන මිනිස්සුන්ව ශක්තිමත් කරන්න මහන්සි ගන්න එපා. හිත පාලනය කරගෙන ජීවත් වෙන්නයි උනන්දු විය යුත්තේ, උත්සාහවත් විය යුත්තේ. මිලිඳු රජතුමාට නාගසේන හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා, චත්තාරෝ මේ මහරජ ලෝකේ අතිබලාභුසා රාගෝ දෝසෝ මදෝ මෝහෝ එත්ත පඤ්ඤානගාදති. මහරජතුමනි, මේ ලෝකේ අති ප්‍රබල භයානක කරුණු 4ක් තියෙනවා. ඒ තමයි රාගය, ද්වේෂය, මදය, මෝහය. ඇයි මේ කාරණා අතිශයින් භයානකයි, අති ප්‍රබලයි කියලා පෙන්වුවේ? රාගෝ දෝසෝ මදෝ මෝහෝ එත්ත පඤ්ඤානගාදති. රාගය වඩන සිතක, ද්වේෂය වඩන සිතක, මදය වඩන සිතක, මෝහය වඩන සිතක ප්‍රඥාවට
ඉඩක් හම්බෙන්නේ නැත. රාගය වඩන දේවල් බලනවා නම් අහනවා නම් ඒවට සම්බන්ධ වෙනවා නම් ඔබේ ප්‍රඥාව නැති වෙන බව මතක තියාගන්න. ඒ නිසා ප්‍රවේශම් වෙන්න. ද්වේෂය පෝෂණය කරනකොට ඔබේ ප්‍රඥාව ඔබට අහිමි වන බව මතක තියාගන්න. මදය මත්වීම් වැඩි වෙන තරමට ප්‍රඥාව අහිමි වන බව මතක තියාගන්න. මෝහය පෝෂණය කරන තරමට ප්‍රඥාව නැතිවන බව මතක තියාගන්න. ප්‍රඥාව නැතිවෙන තරමට අඥාන මිනිස්සෙක් බිහි වෙන බව මතක තියාගන්න. අඥාන මිනිස්සෙක් බිහි වෙන තරමට තව පිරිසකට හොඳට හම්බ කරන්න පුළුවන්කම තිබෙන බව මතක තියාගන්න. අද අපේ ලෝකේ ආර්ථික න්‍යාය පත්‍රය තුල තියෙන්නේ මෝඩයෝ වැඩි කරලා හම්බ කරන න්‍යාය. රාගය, ද්වේෂය, මදය, මෝහය ඇවිස්සෙන දේවල් තමයි වැඩිපුරම නිපදවන්නේ. වැඩිපුර ඉල්ලුමක් හම්බෙන්නේ ඒවට. ඒවා පෝෂණය කරන දේවල් කරන තරමට හම්බ කරන්න පුළුවන්. අන්න එතකොට ඒ හම්බ කරන අයට හම්බ කරන්න පුළුවන්කම ලැබෙන්නෙම මෝඩ පිරිසක් එතන හදන නිසා. ටෙලිනාට්‍යයක් චිත්‍රපටයක් ගත්තත් එහෙමමනේ. ටෙලිනාට්‍යයක් බලාගෙන ඉන්නකොට ප්‍රඥාව අවදි කරලා පොඩ්ඩක් බලන්න උනන්දු වෙන්න. ටෙලිනාට්‍යයක් කියලා කියන්නේ නළු නිළියන් විසින් බොරුවක් ඇත්තක් වගේ පෙන්නන ජවනිකා වලින් සමන්විත කතාවක්. ඒ ටෙලිනාට්‍ය තුල නළු නිළියන් ඇත්ත වගේ පෙන්වන්නේ බොරුවක්. පිහියෙන් අනිනවා පෙන්නුවට අනින්නේ නැහැ. ලේනවා පෙන්නුවට ලේ එන්නේ නැහැ. මැරෙනවා පෙන්නුවට මැරෙන්නේ නැහැ. පෙරලෙනවා පෙන්නුවට පෙරලෙන්නේ නැහැ. හැබැයි ඒක දිහා බලාගෙන අපි ඇන්න, තුවාල වුණා, පෙරළුණා, මැරුණා. ඒක සැබෑවක්ම කියලා හිතලා සමහරකට ගෙදර ඉඳගෙන ටෙලිනාට්‍ය බලලා දත්මිටි කණ්ඩ තරම්, කේන්ති ඇති කරගන්න තරම්, අඬන්න තරම් අපි මෝඩ වෙනවා කියන එක මතක තියාගන්න. ආන් එහෙම මෝඩයෝ ටිකක් හැදුවාම තමයි හැමදාම ඒ දේ බලන මට්ටමටපත් වෙන්නේ. ඒ දේවල් බලනකොට ඒ ප්‍රසිද්ධ වෙච්ච ටෙලිනාට්‍ය චිත්‍රපටි යන වෙලාවේ මොකද කරන්නේ? වෙළඳ දැන්වීම සඳහා ඉඩ ලබා දෙනවා. හොයලා බැලුවොත් ප්‍රසිද්ධ ටෙලිනාට්‍යයක් යන අතරතුර වෙළඳ දැන්වීමකට අය කරන මුදල ඔබ කොච්චර මෝඩ වෙලාද කියන එක පැහැදිලි වෙනවා. තප්පර 30ක වෙළඳ දැන්වීමට ලක්ෂ 8කට වැඩිය අය කිරීමක් කරනවා. එතකොට මේ සමාජයේ අර පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වුණා වාගේ යක්ෂයෝ පෝෂණය කරන විදියට ඔවුන්ට ඕන විදියට වැඩ කරන්න සූදානම් වෙන්න එපා. තමන්ගේ හිත පාලනය කරගන්න ඕන. තමන්ට තිබෙන දියුණුව සලසා ගැනීම පිණිස කටයුතු කරන්න ඕන. ඒ තැන්වලදී මගහරින්න ඕන තැන් තේරුම් අරගෙන මගහරින්න ඕන. රාගය පෝෂණය කරන තරමට, ද්වේෂය පෝෂණය කරන තරමට, මදය පෝෂණය කරන තරමට, මෝහය පෝෂණය කරන තරමට මම මෝඩ වන බව තේරුම් අරගෙන ඒවා පෝෂණය කිරීමෙන් වැළකී සිටින්න උනන්දු වෙන්න ඕන. අද ගොඩාක් දෙනෙක් තමන්ගේ තියෙන වටිනාකම හඳුනාගන්නේ නැති පිරිසක් බවට පත් වෙන්නේ ඒ හේතුව නිසා. අපි ගොඩාක් දෙනෙක් මණිකක් උඩ වාඩි වෙලා හිඟමන් යදින જાතියක් බවට පත් වෙලා. හිඟමන් යදින්න දෙයක් නැහැ. වාඩි වෙලා ඉන්නේ මණිකක් උඩ. හැබැයි මේ වාඩි වෙලා ඉන්නේ මණිකක් උඩ කියන එක දන්නේ නැතුව හිඟමන් යදිනවා. ඒ නිසා මේ හිඟමන් යදිලා නවත්තන්න ඕන.
ඒක තේරුම් ගන්න ඕන. තමන්ගේ පින මතු කරගන්න මහන්සි ගන්න ඕන. මේ සමාජය තුළ ජීවත් වෙන කිසිම කෙනෙක් අවාසනාවන්ත නැහැ. පව්කාර නැහැ. පින්වන්තයි. පින තියෙනවා. වාසනාව තියෙනවා. ඒ පින තියෙන නිසා තමයි, ඒ වාසනාව තියෙන නිසා තමයි මනුස්ස ලෝකේ ඉපදුනේ. මේ මනුස්ස ලෝකේ මිනිස්සු පහළ වෙන්නේ බුද්ධෝත්පාද කාලවල විතර නෙවෙයි, අබුද්ධෝත්පාද කාලවලත් මිනිස්සු පහළ වෙනවා. අබුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකේ උපදින මිනිසුන්ට වඩා බුදුරජාණන් වහන්සේ නමක් පිළිබඳව අහන්න ලැබෙන, බුදුරජාණන් වහන්සේ නමකගේ උණුසුම දැනෙන කාල සීමාවක මනුස්ස ලෝකෙ උපදින්න ලැබෙනවා කියන්නේ තවත් වාසනාව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇත්තයි. නමුත් තාම ධාතු පරිනිර්වාණය සිද්ධ වෙලා නැහැ. ඒ නිසා තවමත් බුද්ධෝපස්ථාන සිද්ධ කරන්න අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලේ මනුස්ස ලෝකේ ඉපදිච්ච මිනිස්සු අතරේ මරාගෙන මැරෙන මිනිස්සු, ප්‍රශ්න ඇති කරන මිනිස්සු, මිත්‍යා දෘෂ්ටික මතවාදවල එල්ලිලා ඉන්න මිනිස්සු අතරේ සතර දිසාවෙන් ඇසෙන බුදුබණ ශ්‍රවණය කරන්න පුළුවන් පරිසරයක ඉපදීම තවත් වාසනාවක්. ඒ නිසා මේ පින එළියට මතු කරගන්න මහන්සි ගන්න ඕන. පින තිබ්බත් වැඩක් නැහැ, ඒ පින මතු කරගන්න නැත්තා. නිධානයක් තියනවා වෙන්න පුළුවන්. ඒ නිධානය තිබ්බ කියලා සැපක් හම්බෙන්නේ නැහැ. ඒ නිධානය මතු කරගන්න ඕන. මතු කරගන්න නැත්තම් නිධානය තිබ්බත් නෑ වගේ. හොඳම උදාහරණය තමයි සිද්ධාර්ථ කුමාරයා. දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලයේ සුමේධ තාපසයන් හැටියටයි ජීවිතේ ගත කළේ. මේ අතු දන්නවා, අහලා තියෙනවා. දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින කාලයේ සුමේධ තාපසයන්ට සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත්වෙනවා නම් පත්වෙන්න පුළුවන් පින තිබුණා. හැබැයි එදා සුමේධ තාපසයන් ප්‍රාර්ථනා කළා, අදිෂ්ඨානයක් ඇති කළා. කෙදිනක හෝ සසර ගමන තුල අතරමංව සිටින සත්වයන්ට අවිද්‍යා අන්ධකාරය දුරු කරලා ප්‍රඥා ලෝකයේ විහිදුවන, චතුරාර්ය සත්‍ය වැහිච්ච කාලයක ලෝකයාට වැහුණු චතුරාර්ය සත්‍ය ලෝකයාට හෙළි කරන උතුම් බුද්ධත්වයේ සලසා ගත යුතුයි කියලා. ඒ අනුව පින්වතුනි, බුද්ධත්වයේ පිණිස සම්පූර්ණ කළ යුතු පාරමිතා සියල්ලම සම්පූර්ණ කරලා තුසිත දෙව්ලොවේ සිට කාලය, දීපය, දේශය, කුලය, මව කියන පස්මහ බැලුම් හෙවත් පංචමහා විලෝකනය. පංචමහා විලෝකනය කියලා කියන්නේ බුදු වෙන්න සුදුසු කාලයක්ද, දීපයක්ද, දේශයක්ද, කුලයක්ද, මවක්ද කියලා බලපු එක. එතකොට බුදු වීම පිණිසමයි සම්පූර්ණ කළ යුතු පාරමිතා සියල්ලම සම්පූර්ණ කරලා මහා මායා දේවියගේ කුසෙන් මෙලොවට බිහි වුණේ. බුද්ධත්වයේ පිණිස සම්පූර්ණ කළ යුතු පාරමිතා සියල්ලම සම්පූර්ණත්වයට පත් කළත් බුදුවීම පිණිස කාලය, දීපය, දේශය, කුලය, මව කියන පංච මහා විලෝකනයන් සිද්ධ කරලා මේ ලෝකේ ඉපදුනත් අපි දන්නවා සිද්ධාර්ථ කුමාරයා ඉබේ බුදුනේ නැති බව. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා වැරදුන ගමන, වැරදුණු තැන හදාගත්තා. ශරීරයට අධික ලෙස දුක් දුන්න කියලා බුදු වෙන්න බෑ කියලා තේරුම් ගත්තා. ශරීරයට අධික ලෙස සැප දුන්නයි කියලා බුදු වෙන්නත් බෑ කියලා තේරුම් ගත්තා. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළා. වීරයෙන් යුක්තව මාර පරාජය සිද්ධ කළා. දැඩි අදිෂ්ඨානයකින් සම්බුද්ධත්වයට පත් වුණා. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේ නන සේවිතබ්බා. මහණෙනි, අන්ත දෙකක් තියෙනවා සේවනය නොකළ යුතු. කාමසුකල්ලිකානුයෝගය සහ අත්තකිලමතානුයෝගය.
මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න කියලා අනුදැන වදාලා. වීර්යවන්තව ක්‍රියා කිරීමෙන් තමයි පාරමිතා බලයත් මතු කරගත්තේ. ඒ නිසා තමන්ගේ පින මතු කරගන්න වෑයම් කරන්න ඕන. සමාජයේ සමහර දරුවෝ අපට කියනවා පාඩම් හිටින්නේ නැහැ කියලා. පාඩම් කරන්නේ නැතුව පාඩම් හිටින්නේ නැහැ කියන අය තමයි වැඩිපුරම අපට හම්බෙන්නේ. පාඩම් කරන්නේ නැතුව පාඩම් හිටින්නේ නැහැ කියලා කියන්න හොඳ නැහැ. පාඩම් කරලා බලන්න ඕන හිටිනවද නැද්ද කියන එක තීරණය කරන්න. සමහර දරුවෝ හොඳ මතක ශක්තියක් තියෙනවා. පාඩම් කළොත් හොඳට ඒ පාඩම මතකේ හිටිනවා. ඒත් පාඩම් කරන්නේ නැත්තම් හිටින්නේ. සමහර තරුණ ඇත්තෝ දියුණු වෙන්න පුළුවන්කම තිබියදී ක්ලේශයන්ට වසඟ වෙලා ඒ දියුණුව වහගන්නවා. ඒ නිසා තමන්ගේ පින එළියට මතු කරගන්න ක්ලේශයන් පාලනය කිරීමේ කටයුත්තක යෙදෙන්න ඕන. හොඳ උදාහරණ කතාවක් තියෙනවා ජෙන්ත කුමාරයා ගැන. කොසල් මහරජතුමාගේ පුරෝහිත බමුණගේ පුතා. පුතාගේ නම තමයි ජෙන්ත. ජෙන්ත කුමාරයා කියලා කියන්නේ අති මාන්නෙන් මත්වෙච්ච කොල්ලෙක්. හේතුව තමයි තමන්ගේ තාත්තා කොසල් මහරජතුමාගේ පුරෝහිත බමුණ. තාත්තට වඩා ඔළුව ඉදිමිලා තිබුණ පුතාගේ. අති මාන්නෙන් මත්තල හිටියේ. ඉහලින් ලෙලදෙන කොඩියක් වගේ මට එහා ලෙලදෙන කෙනෙක් නෑ කියලා හිතාගෙන හිටියා. මන් තමයි සියල්ලම දන්නේ කියලා හිතාගෙන හිටියා. කොච්චර මාන්නෙන් මත්වෙලා හිටියද කියනවනම් ගරු කළ යුතු අයට ගරු කරන්නේ. පිදිය යුතු අයට පුදන්නේ. වැඳිය යුතු අයට වඳින්නේ. සැලකිය යුතු අයට සලකන්නේ. අඩුම ගානේ දෙමව්පියන්ටවත් සැලකිල්ලක් දැක්ුවේ නැහැ. කාගේවත් අවවාදයක් අහන්නවත් කැමති නැහැ. කවුරුත් මට අවවාද නොදිය යුතුයි මම දන්නවා යා යුතු මග කියලා හිතාගෙන මහා මාන්නෙන් හැසිරුණු කෙනෙක්. දවසක් මේ ජෙන්ත කුමාරයාට උවමනාවක් ඇති වෙනවා බුදුහාමුදුරුව හම්බෙන්න යන්න. හැබැයි හම්බෙන්න ගියාට යන්නෙත් මාන්නෙම්ම තමයි. ජෙන්ත කුමාරයා බුදුහාමුදුරුව හමු වෙන්න ගිහිල්ලා කල්පනා කරනවා මම ශ්‍රමණ භවත් ගෞතමයන් මුණ ගැහෙන්න යනවා. එනමුත් බුදුහාමුදුරුව මුලින් මාත් එක්ක කතා කළොත් විතරයි මම කතා කරන්නේ. බුදුහාමුදුරුව කතා කරන්නේ නැත්තම් මාත් කතා කරන්නේ නැහැ. ඔය මාන්නක්කාර මිනිස්සෙක්ගේ ලක්ෂණය. සමහරු ඉන්නෝ hina වුණොත් hina වෙන්නම් කතා කළොත් කතා කරන්නම් නැත්තම් hina වෙන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ කියන හැඟීමෙන් ඉන්න අය. ජෙන්ත කුමාරයාත් එහෙමමයි. බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳව කල්පනා කරනකොට පින්වතුනි බුදුහාමුදුරුවෝ නිහතමානී. නිහතමානී කියලා කියන්නේ මාන්නය දුරින්ම දුරු කළා. බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳව කල්පනා කරනකොට කවුරු බුදුහාමුදුරුවෝ හම්බෙන්නවත් මුලින්ම කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. මුලින්ම කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ගුණය නිසා සැනසුණු අයත් ගොඩාක් හිටියා. බුදුහාමුදුරුවෝ විවිධ තැන්වලට වැඩම කරනකොට ඒ ගම්වල ඒ නුවරවල් වල බ්‍රාහ්මණ පඬිතුයෝ කල්ලි ගහනවා. එකට එකතු වෙනවා. ශාස්ත්‍රීය පඬිතුයෝ එකට එකතු වෙනවා. ගෘහපති පඬිතුයෝ එකට එකතු වෙනවා. ශ්‍රමණ පඬිතුයෝ එකට එකතු වෙනවා. එක එක තැන්වල කල්ලි ගහිලා ඒ අය සාකච්ඡා කරනවා. අන්න අහවල් දවසේ ශ්‍රමණ භවත් ගෞතමයන් අපේ ගමට අපේ නුවරට එනවලු. අපේ නුවරට ආවහම තමයි ශ්‍රමණ භවත් ගෞතමයන් මට්ටු වෙන්නේ. අපි යන් ගිහින් වාද කරමු. මේ විදියට වාද හදාගමු. අපි මෙහෙම ප්‍රශ්න කරමු.
ශ්‍රමණ බවත් ගෞතමයන් මේ ප්‍රශ්නවලට මෙහෙම උත්තර දෙයි. එහෙම උත්තර දුන්නොත් මෙහෙම අහමු. අන්න එහෙම විවිධ වාද හදාගෙන කෙස් පැලෙන තර්ක හදාගෙන බුදුහාමුදුරුව හමුවට ගියපු බ්‍රාහ්මණ පණ්ඩිතයෝ වාද නොකරම තෙරුවන් සරණ ගිහිල්ලා තියෙනවා. ඇයි? බුදුහාමුදුරුව මුලින්ම කතා කරනවා. ක්ෂත්‍රීය පණ්ඩිතයෝ වාද නොකරම තෙරුවන් සරණ ගිහිල්ලා තියෙනවා. ගෘහපති පණ්ඩිතයෝ වාද නොකරම තෙරුවන් සරණ ගිහිල්ලා තියෙනවා. ශ්‍රමණ පණ්ඩිතයෝ වාද නොකරම තෙරුවන් සරණ ගිහිල්ලා සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙලා විදර්ශනාව ප්‍රගුණ කරලා සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටපත් වෙලා තියෙනවා. ඒ රහතන් වහන්සේලා කතා කරලා තියෙනවා. අපි මෙච්චර කාලයක් රහත් නොවි රහත් වුණා කියලා හිතාගෙන හිටියා. බුදු නොවි බුදු වුණා කියලා හිතාගෙන හිටියා. අපි මොනතරම් මෝඩ වාදද අරගෙන ආවේ බුදුහාමුදුරු ළඟට. වාද කරන්න දෙයක් නැහැ. බුදුහාමුදුරු අපට යථාර්ථය පැහැදිලි කරලා දුන්නා. බුදුරජාණන් වහන්සේ හමු වුණු නිසා අපි බේරුණා කියලා කියපු තැන් තිබුණා. බලන්න බුදුහාමුදුරන්ගේ අනතිමානී නිහතමානී ගුණය. මුලින්ම කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. දැන් ජෙන්ත කුමාරයා බුදුහාමුදුරුවෝ හම්බෙන්න ගිහිල්ලා කල්පනා කරනවා බුදුහාමුදුරුවෝ මුලින් කතා කළොත් තමයි මම කතා කරන්නේ, නැත්තන්නම් මං කතා කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දැන් කතා කරයි කියලා බලබල ඉන්නවා ජෙන්ත කුමාරයා. බුදුරජාණන් වහන්සේ ජෙන්ත කුමාරයාගේ හිත දැක්කා. බුදුරජාණන් වහන්සේ දුටුවා මේ ඇවිල්ලා ඉන්නේ ජෙන්ත කුමාරයා, කොසල් මහරජතුමාගේ පුරෝහිත බමුණගේ පුතා. අති මාන්නෙන් ඉන්නේ. සැලකිය යුතු අයට සලකන්නේ නැහැ, ගරු කළ යුතු අයට ගරු කරන්නේ නැහැ, වැඳිය යුතු අයට වඳින්නේ නැහැ, පිදිය යුතු අයට පුදන්නේ නැහැ, දෙමව්පියන්ටව සැලකිල්ලක් නැති කොල්ලෙක්. අද මං ඉස්සරහටත් ඇවිල්ලා මං කතා කරනකම් බලාගෙන ඉන්නේ. මුලින් කතා කරන්න බෑ. ඒ තරම් මාන්නෙන් මත් වෙලා ඉන්නේ. මේ ජෙන්ත කුමාරයාට යථාර්ථය වටහා ගන්න පුළුවන්කම ලැබුණොත් මේ භවයේදීම සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටපත් වෙන්නත් පුළුවන්කම තියෙනවා. අතිමාන්නෙන් මත් වෙලා ගියොත් අපාගාමී වෙන්නත් පුළුවන්කම තියෙනවා. බුදුහාඳුරු කල්පනා කළා මහා කරුණාවෙන් මේ ජෙන්ත කුමාරයාගේ මාන්නය බිඳීම සඳහා මම මුලින්ම කතා නොකරම ඉන්නවා. බුදුහාමුදුර කතා කළේ නැහැ. බුදුහාමුදුර කතා කරන්නේ නැති වුණාම ජෙන්ත කුමාරයා කල්පනා කළා තාම බුදුහාමුදුර කතා කරන්නේ නැහැ. බුදුහාමුදුර මුලින් කතා කරන්නේ නැත්තම් මටත් බුදුහාමුදුරත් එක්ක කිසිම කතාවක් නැහැ. මට මෙතන ඇති වැඩකුත් නැහැ. මං යනවා යන්න කියලා යන්න හැරුණා. හැරුණාම බුදුහාමුදුරුවෝ ජෙන්ත කුමාරයා ආමන්ත්‍රණය කළා. අපේ බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් යුක්තයි. මහා මෛත්‍රියෙන් යුක්තයි. බුදුහාමුදුරුවෝ දැක්කා මේ ජෙන්ත කුමාරයා හැරුණු දෙසට ගියොත් අපාගාමී වෙනවා. මා දෙසට හැරුණොත් සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටපත් වෙනවා. ජෙන්ත කුමාරයා යථාර්ථය අවබෝධ කරගෙන කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටපත් වෙනවා නම් එතනටයි මා ජෙන්ත කුමාරයාව යොමු කළ යුත්තේ කියන මහා කරුණාවෙන් ජෙන්ත කුමාරයාට ප්‍රථම කොට ආමන්ත්‍රණය කළා. හැරිලා යන්න හදනකොට ආමන්ත්‍රණය කරලා බුදුහාමුදුරුවෝ ජෙන්ත කුමාරයාට කියනවා කුමරුනි අති මාන්නෙන් මත් වෙලා ඔබට ලබා ගන්න තියෙන මහා ලාභයක් නැති කර ගන්නද ඔය හදන්නේ? අති මාන්නෙන් මත් වෙලා ලබා ගන්න පුළුවන්කම තියෙන මහා ලාභයක් නැති කර ගන්නද හදන්නේ? ඇයි? හැරිලා
යන්න හදන පැත්තට ගියොත් අපාගාමී වෙනවා. මේ පැත්තට આવොත් කෙලෙස් ප්‍රහීන කරලා රහත් වෙනවා. ජෙන්ත කුමාරයා කල්පනා කළා අන්න බුදුහාඳුරු මුලින්ම කතා කළා. මුලින් කතා කළා විතරක් නෙවෙයි මොකද්ද බරපතල කතාවක් කියනවා. හැරුණා. අතිමාන්නය නිසා මහා අලාභයක් සිද්ධ කරගන්නයි යන්නේ. මහා ලාභයක් නැති කරගන්නයි යන්නේ කියලා කියපු දේ වැදුනා හිතට. බුදුරජාණන් වහන්සේ අතිමාන්නයේ තිබෙන භයානකකම පැහැදිලි කළා. මාන්නේ වඩන තරමට කෙලෙස් වඩන තරමට අර්ථය පේන්නේ ධර්මය පේන්නේ යා යුතු මග කුමක්ද නොයා යුතු මග කුමක්ද කියලා පේන්නේ නැහැ. අතරමං වෙනවා. ඒ නිසා අතිමාන්නයේ තිබෙන භයානකකම බුදුහාමුදුරු පැහැදිලි කරලා දෙනකොට ජෙන්ත කුමාරයා බුදුහාමුදුරු ඉදිරියේ වැඳ වැටුණා. වැඳ වැටුණා විතරක් නෙවෙයි සම්බුද්ධ ශාසනයේ පැවිදි වුණා. පැවිදි වුණා විතරක් නෙවෙයි විදර්ශනාව ප්‍රගුණ කරලා කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටපත් වුණා. සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටපත් වුණු ජෙන්ත මහරහතන් වහන්සේ ලෝකයාට හිතසුව පිණිස තමන්ට මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්කම ලැබුණු ඒ ක්‍රමය ගැන ලෝකයාටත් වටින නිසා ගාථා කිහිපයක් දේශනා කළා. ජෙන්තත් තේර ගාථාවේ ඊටාම පැහැදිලිව මේ කාරණා අන්තර්ගතයි. මොකද ජෙන්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මම මහා මාන්නෙන් හිටපු මිනිසෙක්. අතිමාන්නය නිසා මම ගරු කළ යුතු අයට ගරු කළේ නැහැ. වැඳිය යුතු අයට වැඳේ නැහැ. පිදිය යුතු අයට පිදුවේ නැහැ. ඉහළින්ම ලෙලදෙන කොඩියක් වාගේ හිතාගෙන හිටියේ. මට සමාන කරන්න පුළුවන් කෙනෙක් නැහැ කියලායි මං හිතාගෙන හිටියේ. ඒ තරම් මාන්නෙන් හිටපු මම මාන්නෙන්ම ගියා බුදුහාමුදුරු හම්බෙන්න. බුදුහාමුදුරු මුලින්ම මාත් එක්ක කතා කරයි කියන මාන්නෙන් මං හිටියේ. ඒත් බුදුහාමුදුරු කතා කළේ නැහැ. කතා කරපු නැති තැන අතිමාන්නය නිසාම එතනින් අයින් වෙලා යන්න හැදුවේ. මහා කාරුණික බුදුහාමුදුරුව මගේ දුර්වලතාවය දැක්කා. බුදුරජාණන් වහන්සේ මගේ දුර්වලතාවය දැකලා මට දුර්වලතාවය පෙන්වලා දුන්නා. ඒ පෙන්වා දුන්නු නිසා මම සැනසීමටපත් වුණා. බලන්න බුදු පසේ බුදු මහරහත් ආදී තත්ත්වවලට පත් වෙලා තියෙන්නේ වෙනම පිරිසක් නෙවෙයි. ඔබ වගේම මං වගේම මේ සසර ගමන තුල දුක් විඳ විඳ කටයුතු කරපු අයමයි. සමහරක් විට අපට වඩා පල්ලෙහා මට්ටමේ හිටපු අය. මං හිතන්නේ අඟුලිමාල තරම් නරක කෙනෙක් ඉන්නවා කියලා. කඩුවක් අතට අරගෙන 999 දෙනේ මරලා ඇඟිලි කපාගෙන මාල ගොතා ගන්න තරම් දාමරිකේ මං හිතන්නේ ලෝකෙම ඉන්නවයි කියලා. ඒ තරම් පල්ලෙහා මට්ටමේ හිටපු කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය නිසා කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටපත් වුණා. පින පාදගත්තා. ඒ නිසා පින්වතුනි අපි මේ පින මතු කරගන්න උනන්දු වෙන්න ඕන. ඒ සඳහා මහන්සි ගන්න ඕන. ඒ සඳහා යොමු වෙන්න ඕන. එතකොට අපේ ජීවිත ගමන අර්ථ සම්පන්න කරගන්න ගන්න පුළුවන් වටිනාම ක්‍රමවේදය එකයි. මේ දේශනාව තුලින් අපි ඔබට පැහැදිලි කරලා දුන්නේ හිතේ තිබෙන රාග, ద్వේෂ, මද, මෝහ පෝෂණය කරන්න එපා. පෝෂණය කරන තරමට ඔබට හානියක් සිද්ධ වෙනවා. එනමුත් ඔබේ රාගය, ద్వේෂය, මදය, මෝහය පෝෂණය කරලා හම්බ කරන්න බලාගෙන ඉන්න, යැපෙන්න බලාගෙන ඉන්න, ජීවත් වෙන්න බලාගෙන ඉන්න පිරිසක් නම් ඕනවටත් වඩා හොඳින් යැපෙන ස්වරූපයක් පෙන්වුම් කරනවා. ඒ නිසා එදා ශක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙලා ක්‍රෝධය අනුභව කරමින් හිටපු
යක්ෂයා ඉදිරියේ යක්ෂයාට ඕන ක්‍රෝධය ලබා නොදී මෛත්‍රිය කරුණාව ඉදිරිපත් කරපු නිසා යක්ෂයා පරාජයට පත් වුණා. සක්‍ර දේවේන්ද්‍රයා ජයග්‍රහණයට පත් වුණා. ඒ නිසා අපි මේ පාණ්ඩුකම්බල ශෛලාසනයේ වාඩි වෙච්ච යක්කුවාගේ පිරිස් ඉන්න සමාජයක සක්‍ර දේවේන්ද්‍රයා වගේ හැසිරෙන්න උනන්දු වෙන්න ඕන. ආන් එහෙම හැසිරුණොත් ඔබට සැනසෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සැනසීම උදා කර ගැනීම පිණිස මේ උතුම් දම් දෙසුම ඔබට අපට රටට ලොවට යහපත පිණිසම පවතිවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ මහනුවර මුරුතලාව වතුර කුඹුර අංක 217 නිවසේ පදිංචි විශ්‍රාමික තැපැල් ස්ථානාධිපති WM දිසානායක මැතිතුමන් ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා. ඒ ඇත්තෝ විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ 2021 දෙසැම්බර් මාසයේ 4 වන දින අද දින 57 වන ජන්මදිනයේ සමරන ආදරණීය ස්වාමි දියණිය EM මල්ලිකා කුමාරි රත්නායක මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ආදරණීය යසෝමැණිකේ මෑණියන් ලොකු මැණිකේ නැන්දනිය රවීන්ද්‍ර පුතුණුවන් අනුරාධා දියණිය චන්ද්‍රා කුමාරි ලේලිය මధుසංඛ බෑන ධනිත අනුහස් යන මුණුපුරන් දීමති රණුමි යන මිනිපිරියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම තුන්රුවනේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත්වේවා. තරුණ වැඩිහිටි කොයි කවුරුත් කරන කියන රැකී රක්ෂා වෙළෙහෙළඳාම් කටයුතු දියුණුවෙන් තියුණුවට පත්වේවා. කාටත් ආධ්‍යාත්මික ගමන තුළ ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනටත් දසසිල් මෑණිවරුන්ටත් ඒ වගේම පින්කමට සහසම්බන්ධ වෙච්ච ධර්ම ශ්‍රවණය කළ රටවැසි ලෝවැසි කාටත් ප්‍රඥා නාලිකාවේ කාර්ය මණ්ඩලයට පැතිර යන වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට හෙද කාර්ය මණ්ඩලයට ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි හැමෝටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මිය පරලෝ සැපත් ආදරණීය රම්බණ්ඩා පියාණන්ට EM මද්දුම බණ්ඩා මාමණ්ඩියට KMR පොඩිමැණිකේ නැන්දනිය ඇතුළු දෙපාර්ශවයේම නමින් මිය පරලෝ සැපත් සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් රට ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහසඟරුවනට ජාතික වීරයන්ට යුදබිමේදී මියගිය වීරෝධාර රණවිරුවන්ට සුනාමි වගේ ස්වභාවික විපත් නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා වසංගත රෝගී තත්ත්වය නිසා මියගිය යම්තාක් පිරිස් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි මේ අරමුණු සියල්ලම හිතේ රඳවාගෙන මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් මෙපින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා
ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. දේශක්ඛයෝ නිබ්බානං